හරි අපි පාඩම පටන් ගමු මේක ඇතරම මේ HTML කියන්නේ HTML කියන එකේ මැදහරිය කොටසක් මේකේ මට මතක විදිහට එක ක්ලාස් එකකදී විතරයි අපිට ඉවර කරගන්න පුළුවන් වුණේ අනිත් ඒකට මේ කොටස කරේ නැහැ කියලා තමයි කිව්වේ වෙබ් ඩිසයිනින් කියන එක සරලව කියනවා නම් ඇත්තට මේ වෙබ් එකක් ඩිසයින් කරන්න වෙබ් පේජ් එකක් හදන්න පාවිච්චි කරන භාෂාවක් තමයි අපි මෙතෙන්දී ඉගෙන ගන්න. HTML කියන්නේ වෙබ් පේජ් එකක් නිර්මාණය කරන්න යොදා ගන්න පරිගණක භාෂාවක්. right? එතකොට මේ විශේෂයෙන්ම වෙබ් එකක් ඩිසයින් කරනකොට අපි ඒක දැනගන්න ඕන විශේෂයෙන් වෙබ් එකක් ඩිසයින් කරනකොට ඒවට අදාළ ටැග්ස් කියලා જાතියක් තියෙනවා. ඒ ටැග්ස් ටික හසුරුවන විදිහ අපි දැනගන්න. අපිට එක ආකාරයට වෙබ් පිටුවේ ස්වරූපය වෙනස් කරන්න නම් ඒ ස්වරූපය වෙනස් කරන්න අදාළ එකිනෙකට වෙනස් ටැග්ස් තියෙනවා. tag ටැග්ස් තියෙනවා. ඒ ටැග්ස් අපි දැනගෙන ඉන්න ඕන. මේ ටික HTML වල මුල හරිය අපි ආවරණය කරේ. right? එතකොට අපි අද විශේෂයෙන්ම කතා කරන්න ගන්නේ මේ HTML වල විශේෂ උපක්‍රමයක් තියෙනවා. විශේෂ ටෙක්නික් එකක් තියෙනවා. මේ වෙබ් පේජ් එකක ඩිසයිනින් කරන එක පහසු කරගන්න. right? වෙබ් පේජ් එකක තියෙන අපි කියන ස්වරූපය වෙනස් කරන්න පහසුවෙන් මෙන්න මේ ක්‍රමය යොදා ගන්න. ප්‍රගමන රටාපත්‍ර නැත්නම් cascading style sheets කියන ක්‍රම. විශේෂයෙන් මේක හඳුන්වනවා CSS කියලා කෙටියෙන්. ඉතින් මේක ඇත්තටම වෙබ් පේජ් එකක තියෙන රටාවන් වෙබ් පේජ් එක එක ස්ටයිල්ස් තියෙනවනේ. උදාහරණයක් විදිහට වෙබ් පේජ් එක අකුරු වල වර්ණය වෙන්න පුළුවන්. එතකොට වෙබ් පේජ් එකේ පසුබිම තියෙන වර්ණය වෙන්න පුළුවන්. ඒ වගේ වෙබ් පේජ් එකක වෙබ් පිටුවක තියෙන මෙන්න මේ ස්වරූපය නැත්නම් රටාවන් ඉතාමත් පහසුවෙන් වෙනස් කරන්න යොදා ගන්න ක්‍රමයක් තමයි මේ CSS කියලා කියන්නේ. අපි ඔය රටාවන් සාමාන්‍ය ක්‍රමයකටත් වෙනස් කරලා තියෙනවා. right? සාමාන්‍ය ටැග්ස් පාවිච්චි කරලා මේවා වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි දන්නවා මේ වෙබ් පිටුවක පසුබිම් වර්ණය වෙනස් කරන්න අපිට body tag එක තුල bg color වගේ attributes පාවිච්චි කරලා පසුබිම් වර්ණය වෙනස් කරන්න පුළුවන්. නමුත් මේ CSS කියන එක ඊට වඩාත් කාර්යක්ෂමව ඊට වඩා පහසුවෙන් වෙබ් පිටුවක රටාවන් වෙනස් කරන්න යොදා ගන්න ක්‍රමයක්. මේකේ ප්‍රධාන වශයෙන් ප්‍රගමන රටාපත්‍ර වර්ග තුනක් අපි කතා කරනවා. මේකේ ප්‍රගමන රටාපත්‍ර තුනක් විශේෂයෙන් කතා කරනවා. මේ තියෙන එක ඉන්ලයින් ප්‍රගමන රටාපත්‍ර ක්‍රමය. ඉන්ලයින් කියන්නේ පේලිගත කියන එක. ඉන්ටර්නල් ප්‍රගමන රටාපත්‍ර ක්‍රමය. ඒ කියන්නේ ලේඛන මට්ටමේ නැත්නම් මේකට කියනවා අභ්‍යන්තර ප්‍රගමන රටාපත්‍ර ක්‍රමය. අනිත් එක තමයි එක්ස්ටර්නල් ප්‍රගමන රටාපත්‍ර නැත්නම් බාහිර ප්‍රගමන රටාපත්‍ර. එතකොට මෙන්න මේ ක්‍රමවේද තුන භාවිතා කරලා අපිට පුළුවන් වෙබ් පිටුවක තියෙන ස්ටයිල්ස් නැත්නම් රටාවන් වෙනස් කරන්න. මේ ක්‍රම තුන එකකට එකක් වෙනස් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ යටතේ අපි මුලින් බලමු මොකද්ද මේ ඉන්ලයින් ප්‍රගමන රටාපත්‍ර ක්‍රමය කියන්නේ මොකක්ද කියලා බලමු. මේකෙදි විශේෂයෙන්ම එක ටැග් එකක ඉන්ලයින් කියන එකේදී එක වෙබ් පිටුවක එක ටැග් එකක ඇත්තටම වෙබ් පේජ් එකක තියෙන එක ටැග් එකක රටාවක් වෙනස් කරන්න යොදා ගන්න ක්‍රමයක් තමයි මෙන්න මේ ඉන්ලයින් ස්ටයිලින් නැත්නම් පේලිගත හැඩගැන්වීම කියලා කියන්නේ. මේක යොදන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒක අපි පොඩ්ඩක් අඳුරගමු. මේක ඇහෙන්නේ නැත්නම් සමහර විට සමහර අයගේ මයික් එක ඔන් කරගන්න කියන්නේ. right? එතකොට මේ පේලිගත හැඩගැන්වීම් කරන්න යොදා ගන්න මේ ප්‍රධාන ක්‍රමය තමයි තියෙන්නේ. ඔබට මේක එකපාරට දැක්කට තේරුම් ගන්න ටිකක් අමාරුයි. අපි උදාහරණයක් කරමු. මේක ලියන ක්‍රමයක් තියෙනවා. right? අපි එක උදාහරණයක් කරලා බලමු. ඊට පස්සේ මේක තේමු. දැන් අපි උදාහරණයක් අරගෙන බලමු. මම ඇහෙනව නේද කාටත්? මම ඇහෙනව නේද? මම ඉස්සෙල්ලා චෙක් කරා. ඇහෙනවා කියලා කිව්වේ. එහෙන් නැත්තම් මයික් එක ඔන් කළා කියන්න ඇහෙන්නේ නැහැ කියලා. මයික් එක ඔන් කළා මං හිතන්නේ හැමෝටම ඇහෙනවා. එහෙන් ප්‍රශ්නයක් නැතුව ඇති. හරි. අපි පොඩි කෝඩ් එකක් ලියමු.
right මට ලියන්න ලේසි වෙන්න මම මේක කොපි කරගන්නම් සාමාන්‍ය වෙබ් පේජ් එකක් අපි ලියමු විශේෂයෙන්ම මම මේ පාවිච්චි කරන්න එඩිටර් එක ඔබටත් පුළුවන් නම් පාවිච්චි කරන්න මේක notepad double plus කියන එක notepad double plus කියන එක යොදා ගන්න මේක ඉතාමත් පහසුවෙන් HTML codes ලියන්න පාවිච්චි කරන්න පුළුවන් right දැන් මේ තියෙන සාමාන්‍ය වෙබ් පේජ් එකක් right සාමාන්‍ය වෙබ් පේජ් එකක් දැන් පේනවා ඇති හැමෝටම මේකේ තියෙනවා මේ heading කියන tag එක h1 කියන tag එක භාවිතා කරලා තියෙනවා right h1 කියන tag එක මොකටද යොදාගන්නේ h1 කියන tag එක මතක් කරමු බලන්න කවුරු හරි කෙනෙක් උත්තරයක් දෙන්න h1 tag එක මොකටද යොදාගන්නේ එක්කෙනෙක් කවුරු හරි එක්කෙනෙක් උත්තරයක් දෙන්න නැත්තම් මං හිතන්නේ මං ඇහෙන්නේ නැහැ කියලා h1 headlines අන්න හරි headings web page එක headings මොකද්ද web page එක headings කියන්නේ web page එක headings කියන්නේ මොනවද පොඩක් ඕනනම් ගිහලා බලමු අපි web page එකකට ගිහලා බලමු headings පේනවා ඇති මෙන්න මේ web page එකේ මේ තියෙන්නේ meet the new webex ඒතකොට මේක heading එකක් right මේක heading එකක් web page එක තියෙන heading එකක් තමයි මේ තියෙන්නේ right මේ වගේ අපිට වෙබ් පේජ් එකක හෙඩින් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක h1 කියන ටැග් එකකින් එක h2 h3 ওই විදිහට හෙඩින් ටැග්ස් තියෙනවා h6 දක්වා h1 වලින් ඉඳලා h6 දක්වා ඔබට භාවිතා කරන්න පුළුවන් ඒවයි වෙනස තමයි h1 වල තමයි උපරිම ෆොන්ට් සයිස් එක තියෙන්නේ h1 වල ඉඳලා ඒ කියන්නේ උපරිම ෆොන්ට් සයිස් එකේ ඉඳලා h1 වල උපරිම ෆොන්ට් සයිස් එක තියෙන්නේ h6 වලට යනකොට එන්න ෆොන්ට් සයිස් එක අඩු වෙනවා right ඒතර මේක අපි බලමු කොහොමද විවෘත වෙන්නේ කියලා අපි මේක විවෘත වෙන විදිය බලමු ඒතර මේ page එක අපිට පේනවා ඇති මේ විදියට right red color heading කියවට ඇත්තටම මේක red color එකක් නෑ අපි ඒක format කරලා නෑ normal text එකක් විදියට තියෙනවා right දැන් අපිට ඕන ඇත්තටම මේ heading එක red color කරන්න දැන් එන්නේ මේක අපිට පේනවා ඇති මෙන්න මේ වගේ කළු පාටින් පේන right අපිට මේ heading එක රතු පාට කරන්න ඕන. ඒතර මෙන්න මේ සාමාන්‍ය කේතයට මේක තමයි සාමාන්‍ය කෝඩ් එක. මේක තමයි සාමාන්‍ය කෝඩ් එක. right? අපි මේ h1 tag එකට යොදනවා CSS රටාවක්. නැත්නම් ප්‍රගමන රටාපත්‍ර ක්‍රමවේදය මේ h1 tag එකට භාවිතා කළා අපිට පුළුවන් මේ h1 tag එකට අදාළව තියෙන මෙන්න මේ content එක h1 tag එකට අදාළව තියෙන මේ අන්තර්ගතයේ red color heading තියෙන එකේ ඇත්තටම මේකේ වර්ණය වෙනස් කරන්න පුළුවන්. ඒකට CSS රටාවක් අපිට පේලිගත ක්‍රමයට ආදේශ කරනවා නම් tag එකෙන් tag එකට ආදේශ කරන්න ඕනේ. දැන් මේ පේලියට නම් රතු පාට ආදේශ කරගන්න ඕනේ අපි h1 tag එකට විතරයි මේ ක්‍රමය ආදේශ කරන්නේ. එහෙනම් h1 tag එක අරගෙන අපි මේකට ලියන්න ඕනේ මෙන්න මේ විදිහට heading tag එකට අදාළව style මතක තියාගන්න tags වලට simple capital කිසිම ප්‍රශ්නයක් නැහැ. simple capital කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන එකක් යොදන්න පුළුවන්. style සමානයි පෙරලිකම ඇතුලේ. ඒතර මේ style කියන එක keyword එකක්. ඒක මතක තියාගන්න. අනිවාර්යයෙන් මේකේ විදිහට යොදන්න ඕන. h1 space එකක් තියලා style කියන keyword එක මතක තියාගන්න. ඔබ මේක හරි පහසුයි. CSS ඔය ක්‍රම තුනම ඒ කියන්නේ inline, internal, external කියන ක්‍රම තුනේදිම ස්ටයිල් කියන නම භාවිතා වෙනවා. කොහේදී හරි ස්ටයිල් කියන නම භාවිතා වෙනවා. ස්ටයිල් කියන නම තියෙන තැන වෙනස් වෙන්න පුළුවන්. නමුත් ස්ටයිල් කියන නම විවිධ විදියට මේ ක්‍රම තුනේම යෙදෙනවා. හැබැයි මේ ස්ටයිල් කියන කීවර්ඩ් එකේ යෙදෙන තැන් වෙනස්. හරි. මෙතන ස්ටයිල් සමානයි කියලා පෙරලිකමා තුල අපි දානවා CSS ලක්ෂණය මොකක්ද? දැන් අපිට මේ red color heading කියන එකේ ඇත්තටම මේ heading එකේ වර්ණය වෙනස් කරන්න ඕන රතු පාටට. එහෙනම් CSS ලක්ෂණ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. CSS ලක්ෂණ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අපිට මතක තියාගන්න බෑ ඇත්තටම. ඒකට සිලබස් එකේ අපිට CSS ලක්ෂණ මෙච්චර ප්‍රමාණයක් එනවා කියලාත් නැහැ. හරි? එතකොට අපි අනුමාන කරලා තමයි මේ CSS ලක්ෂණ ටික ඉගෙන ගන්න. ඉතින් මම කතා කරනවා විශේෂයෙන්ම මේ පහුගිය අවුරුදු වල ආපු CSS ලක්ෂණ සහ
ඉදිරියට එන්න පුළුවන් CSS ලක්ෂණ අපි අනුමාන කරලා CSS ලක්ෂණ ටිකක් මම ඒකේ වෙනම CSS ලක්ෂණ වෙනම පොඩි ටියුට් එකක් Google Classroom එකට දාන්නම් HTML කොටස ඇතුලේ ඒක බලලා ලියා ගන්න සටහන. හරි. දැන් අපි බලාපොරොත්තුව මේ red color heading කියන එකේ ඇත්තටම වර්ණය රතු පාටට වෙනස් කරන්න. එහෙනම් මේ අකුරු වල වර්ණය වෙනස් කරන්න යොදා ගන්න වෙනම CSS ලක්ෂණයක් තියෙනවා. ඒකට එකිනෙකට වෙනස් ලක්ෂණ වලට එකිනෙකට වෙනස් CSS ලක්ෂණ තියෙනවා. අකුරු වල වර්ණයට එක CSS ලක්ෂණයක්. අකුරු වල size එකට තවත් CSS ලක්ෂණයක්. පසුබිම් වර්ණය දානවා නම් තවත් CSS ලක්ෂණයක්. එතකොට අපි හිතමු අපිට පින්තූරයක උස පළල වෙනස් කරන්න ඕන නම් තවත් CSS ලක්ෂණයක්. ඔය විදිහට එකිනෙකට වෙනස් ආකාරයට රටාවන් වෙනස් කරන්න එකිනෙකට වෙනස් CSS ලක්ෂණ තියෙනවා. ඉතින් මේක අපිට මෙච්චරයි කියලා කියන්න බෑ. ඇත්තටම සෑහෙන ප්‍රමාණයක් CSS ලක්ෂණ තියෙනවා. එහෙනම් අපි මෙතෙන්ට දාන්නේ මෙතෙන්ට යොදාගන්නේ මෙන්න මේ red color heading කියන මාතෘකාවේ වර්ණය වෙනස් කරන්න යොදා ගන්න CSS ලක්ෂණය. මේ අකුරු වල වර්ණය. ඒත් මේ අකුරු වල වර්ණය වෙනස් කරන ඕනම තැනකට අපිට යොදන්න පුළුවන් CSS ලක්ෂණයක් තියෙනවා color. මතක තියාගන්න මේක COLOR. අර ඇමරිකන් ක්‍රමයට තමයි HTML වල ස්පෙලිංස් භාවිතා වෙන්නේ. right COLOUR කිව්වොත් ඒක ගන්නෙ නැහැ. ඒක color එක මොකක්ද දෙන්න ඕනේ? color එක red කරන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න CSS ලක්ෂණය අපි ලියුව color කියන එක. ඒකට අදාළ අගය අපි යොදන්න ඕන රතු පාට කියන එක. CSS ලක්ෂණය color එක නම් ඒ color එකට set කරන්න ඕන වර්ණය අපි යොදන්නේ මෙන්න මේ විදිහට semicolon සලකුණ තියලා. colon සලකුණ තියලා. semicolon කියන්නේ dot එකයි කමාව dots දෙකට කියන්නේ colon symbol එක. dot දෙක තියලා අදාළ වර්ණය. right ඊට පස්සේ අපිට දැන් මෙතන මේ දුන්නේ ඔබට පේනවා ඇති මේ මං highlight කරන එක තමයි CSS ලක්ෂණය. ලක්ෂණයට අදාළ අගය තමයි red. හරි? ඒ නිසා හැමතිස්සෙම CSS ලක්ෂණයකට අදාළව අගයක් ලියනවා නම් ඒක සම්බන්ධ කරන්න මැදට යොදන්නේ මෙන්න මේ colon symbol එක නැත්නම් dots දෙක. ඊට පස්සේ මේක අපි පෙරලිකමාවකින් වහන්න ඕන. right මේ CSS ලක්ෂණය මේ වගේ පෙරලිකමා තුල තියෙනවා. මේ පෙරලිකමයි භාවිතා වෙන්නේ inline CSS වලදී විතරයි. හරි? inline CSS වලට විතරයි මේ පෙරලිකමා භාවිතා වෙන්නේ. ඒතකොට ඔන්න මම ලිව්වා යම්කිසි CSS ලක්ෂණයක් මෙන්න මේ H1 කියන එකේ වර්ණය වෙනස් කරන්න. හරි? දැන් මේක මුලින් තිබුණේ ඇත්තටම මෙන්න මේ විදියට. මුලින් මෙහෙම කිසිම දෙයක් තිබුණේ නැහැ. මේක තමයි මුලින් තිබුණේ. දැන් මම මේකට යෙදුවා CSS ලක්ෂණයක් මේ විදියට. එතකොට මොකද වෙන්නේ? මෙන්න CSS ලක්ෂණය යොදලා තියෙනවා. අකුරු වල වර්ණය වෙනස් කරන්න කියන තමයි මේ color කියන CSS ලක්ෂණය කරන්නේ. color එක වෙනස් කරන්න රතු පාටට. එහෙනම් අපි බලමු මේක දැන් මොන වගේද පේන්නන්නේ කියලා. මෙන්න කලින් තිබිච්ච එක මම මේක රිෆ්‍රෙෂ් කරනවා. රිෆ්‍රෙෂ් කරොත් ඔබට පේනවා ඇති. ඒකේ අකුරු වල වර්ණය රතු පාටට වෙනස් වුණා. දැන් අපිට මේකේ වර්ණය නිල් පාට කරන්න ඕන කියලා හිතමු. නිල් පාට කරන්න ඕන නම් කෝඩින් එකේ කොහෙද වෙනස් කරන්නේ? මෙන්න මේ තැන් හරියට ඉගෙන ගන්න. දැන් අකුරු වල වර්ණය රතු පාට නිල් පාට කරන්න ඕන නම් කොහෙද වෙනස් කරන්නේ? කොහෙද වෙනස් කරන්නේ? උත්තර දෙන්න කවුරු හරි කෙනෙක්. කොතන වෙනස් කරන්නේ? කවුරු හරි කියන්නේ? සමහර විට එක එක්කෙනාට ඇහෙන වේගය අඩු වැඩි වෙන්න පුළුවන්. මොකද්ද වෙනස් කරන්නේ? මෙන්න මෙතන කියන එක වෙනස් කරනවා blue කියන එක. blue කියලා. වෙනස් කරා. දැන් බලන්න. අපි මෙන්න මේ රතු පාටින් තිබිච්ච වර්ණය මේක රිෆ්‍රෙෂ් කරාම තමයි අර වෙනස් කරපු දේ ආදී රතු පාට වෙනස් වෙනවා. පැහැදිලි? right. මේක පොඩ්ඩක් වෙනස් කරලා බලමු. දැන් මම තව heading එකක් යොදනවා. තව heading එකක් යොදනවා. මම H2 heading එකක් යොදනවා. H2 මේ විදිහට H2 heading එක යටතේ තියෙනවා A level මේ විදිහට 20 students 20 students ඊට පස්සේ මේකේ අපි ටැග් එක ක්ලෝස් කරමු. sorry මෙතන ඉන්න ඕනේ ක්ලෝස් එකනේ.
right දැන් මේක අපි run කරලා බැලුවොත් පේනවා මේක H2 heading එක. මෙන්න මේ අලුතෙන් එකතු කරපු කොටස. ඔබට පේන්නේ මේක මොන විදිහටද මේක පේන්නේ කියලා. A level 20 20 ස්ටුඩන්ට්. දැන් මෙතන මේක සාමාන්‍ය ෆෝමැටින් එකක් තියෙනවා. සාමාන්‍ය H2 ටැග් එකක් තියෙන. H1 ටැග් එකට වඩා පොඩ්ඩක් පොඩි. හැබැයි කළු පාටයි වර්ණය. අපිට ඕන මෙන්න මේ A level 20 20 කියන මාතෘකාවේ වර්ණය රතු පාට කරන්න ඕන. අපි ඒක කොහොමද කරන්නේ? අපි මේ කෝඩින් එක අරගෙන කෝඩින් එක පේනව නේද හැමෝටම? right මේක අපි කොහාටද CSS ලක්ෂණය යොදන්නේ? මෙන්න H2 ටැග් එක. H2 ටැග් එකේ ආරම්භයට ක්ලෝස් කරන එකට නෙමෙයි දාන්නේ. හරි මේ තියෙන H2 ටැග් එක ක්ලෝස් කරලානේ ස්ලෑෂ් එකත් එක්ක H2 ටැග් එක තියෙනවා ඒක ක්ලෝස් කරලා තියෙනවා. මෙන්න මෙතෙන්ට දානවා H2 ටැග් එකට අර කලින් දාපු එක මගේ පහසුවට මම මේකම කොපි කරලා අරගෙන අත කියන විභාගයේදී ඔබට මේව ලියන්න ඕන. හරි ඒක දාන්න. right එතකොට H2 මෙහෙම තිබුණොත් H2 ටැග් එකකට ආදේශ වෙන්නේ නිල් පාට වර්ණය. එහෙනම් මම මේක වෙනස් කරනවා රතු පාට කරන්න මෙතෙන්ට right කියන එක දෙනවා. right අපි දැන් බලමු මේක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. right දැක්ක නේද? දැන් ඒකේ අකුරු වල වර්ණය වෙනස් වෙනවා. ඉතින් අපිට මේ විදිහට අපිට තව තැනක H2 ටැග් එක ආදේශ කරන්න ඕන නම් මේක ඕන මෙහෙකට යොදන්න පුළුවන්. අපි H3 ටැග් එකක් ඕනනම් දාලා බලමු. H3 ඉතින් මේකේ අපිට තව මොනවා හරි යොදන්න පුළුවන්. අපි හිතමු මේකට ICT කියලා දානවා කියලා. දැන් මේ විදිහට දැම්මොත් මේක සාමාන්‍ය H3 ටැග් එකක් තියෙනවා. මේක සාමාන්‍ය එකක් තියෙනවා. මේක පහලට ලියුවට කමක් නැහැ. දැන් මේවා තියෙන්නේ පහලටනේ. මම මේක එක පේලියට ලියුවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි ඔබට නිදහස් තියෙනවා ඒක. කියන්නේ මෙහෙම මේක පේලි වලට මෙහෙම කඩලා තිබුණත් ප්‍රශ්නයක් නැහැ. මේක තනි පේලි තිබුණට ප්‍රශ්නකුත් නැහැ. right. ඒතර මේක දැන් රන් කරලා බැලුවොත් මේක පේන්නේ අපිට සාමාන්‍ය ටෙක්ස්ට් එකක්. හරි. H3 close කරන්න. ඔව් මොකක් හරි close වෙන්නේ නැද්ද? ඔව් H3 close වෙනවා අන්න හරි. H3 close වෙනවා. දැන් සමහර ඒවා මේ browser එකේදී close නොවුනත් පෙන්නනවා. හැබැයි ඒ effect එක යටටම ආදේශ වෙනවා. දැන් සමහර විට මම තව text එකක් දැම්මනම් යටට ඒකට H3 කියන්නේ. ඒ නිසා මතක තියාගන්න tags close කරන්න ඕන අනිවාර්යයෙන්ම. close සමහර tags close කරන්න නැති ඒවා තියෙනවා නේ. BR හරි BR HR horizontal ruler වගේ ඒවා close කරන්නේ නැහැ. right ඒකට HTML වල 99ක් වගේ tags close කරන්න තියෙනවා. right ඒකට මේක අපි දැක්කා නිකන් සාමාන්‍ය ICT කියලා මාතෘකාවක් ඉදිරියේ අපිට මේකේ වර්ණය කොළ පාට කරන්න ඕන කියලා හිතුවා. එහෙනම් අපි කරන්නේ මොකද්ද? මේකම මේ පේලිගත හැඩ ගැන්වීම ක්‍රමයෙන් අපිට මේකට දාන්න පුළුවන්. ඒකට දාලා වර්ණය කොළ පාට නම් ඒ වර්ණය මෙතෙන්ට දෙන්න. හරි දැන් බලමු අපි දැකනේ දැන් ඒකේ වර්ණය කොළ පාටට වෙනස් වෙනවා. ඒතකොට මේ මාතෘකා තුනක් තියෙන්නේ එකිනෙකට වෙනස් ෆොන්ට් සයිස් තුනකින් H1 H2 H3 වලින් තියෙන්නේ. ඒකට අපි ඒවයි වර්ණය වෙනස් කරලා තියෙනවා. ඒකට අදාළ පේලිගත හැඩ ගැන්වීම යොදාගෙන. ඒත් දැන් අපි එමු මේ සටහනට. දැන් ඔබට මම හිතන්නේ පැහැදිලි වෙයි. ඒක බලන්න මෙතන ඔය කතාව කියන්නේ. ටැග් එකේ නම ඔබට යොදා ගන්න පුළුවන් මෙතෙන්ට ටැග් නාමය කියන එකට ඕනම ටැග් එකක්. right අපි යෙදුවේ H1 H2 දැම්ම H3 දැම්ම. හරි අපිට අවශ්‍ය ටැග් එකේ නම. ඊට පස්සේ ස්ටයිල් කියන එක කීවර්ඩ් එකක්. සමානයි right පෙරලිකම ඇතුලේ CSS ලක්ෂණය. CSS ලක්ෂණය මේ ලක්ෂණයට අදාළ අගයක්. අපි යොදාගත්ත CSS ලක්ෂණය තමයි color කියන එක. තව තියෙනවා CSS ලක්ෂණ. color, background color, right? style ඔය වගේ CSS ලක්ෂණ ගණනාවක් තියෙනවා. ඒතර යම්කිසි CSS ලක්ෂණයක් මෙතෙන්ට යෙදුවනම් ඒ ලක්ෂණයට අදාළව අගයක් තියෙනවා. අපි color කියන CSS ලක්ෂණයට යොදපු අගය තමයි වර්ණ දුන්නා. red. ඒතර මෙතන colon එක red. ඒතර ඇත්තටම මේ වගේ CSS ලක්ෂණ ගණනාවක් සම්බන්ධ කරන්න පුළුවන්. මේ මෙතන පෙන්නලා තියෙන එකයි. අපි CSS ලක්ෂණ ගණනාවක් එකම ටැග් එකට යොදනවා නම් ඒ CSS ලක්ෂණ ගණනාවම අපිට මේකේ යොදන්න පුළුවන් මේ semicolon එකත් එක්ක පාවිච්චි කරලා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන පෙන්නලා තියෙන මේ H2 කියන එක right H2 කියන එක අපි ඒක පොඩ්ඩක් ඕන සාකච්ඡා කරලා බලමු. මේ අපි යොදා ගන්න මෙන්න මේ font family කියන එක අපි CSS ලක්ෂණ කිහිපයක් ඉස්සරහට ගිහින් බලමු. මේ තියෙන මේ වගේ CSS ලක්ෂණ කිහිපයක්.
මේක මම ඔබට දෙනවා මේ print කරගන්න හරි download කරලා හරි ඒක මොකක් හරි පොතේ ලියා ගන්න මේ තියෙන්නේ CSS ලක්ෂණ right color කියන CSS ලක්ෂණය font style කියන CSS ලක්ෂණය text align කියන CSS ලක්ෂණය font family කියන CSS ලක්ෂණය font size කියන CSS ලක්ෂණය line height font weight එතකොට මේ වගේ CSS ලක්ෂණ දහස් ගණනක් තියෙනවා අපිට ඔය 1000ක් නෙමෙයි ඇත්තටම ඊටත් වැඩි right ඕවා අපිට හැම එකක්ම මතක තියාගන්න බෑ මම මෙතන පෙළගස්වල තියෙන කීපයක් ඇත්තටම නිතරම විභාගයට අහන font CSS ලක්ෂණ කීපයක් තමයි මේ පෙළගස්වල තියෙන්නේ ඒතකොට ඔබ මෙතන හොඳට නිරීක්ෂණය කරොත් යම්කිසි දෙයක් ඔබට බලා ගන්න පුළුවන් මේ CSS ලක්ෂණවල සමහර වෙලාවට වචන දෙකක් තියෙනවා උදාහරණයක් විදිහට font style right font size වචන දෙකක් වචන තුනක් තියෙන අවස්ථාවක් තියෙනවා හරි දැන් මෙතන නෑ ඒවා වචන තුනක් තියෙන CSS ලක්ෂණක් තියෙනවා ඒ වගේ අවස්ථාවක වචන එකකට වඩා වැඩි නම් යම්කිසි CSS ලක්ෂණයට යොදා ගන්න නම ඒ හැම වචනයක්ම සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ඩෑෂ් එකෙන් නැත්නම් ඍණ ලකුණක් මැදට එනවා font ඍණ ලකුණක් style text ඍණ ලකුණක් align මේ ඩෑෂ් එක අතර ඍණ ලකුණ නෙවෙයි හරි ඔබ විභාගයේදී ලියනකොට CSS ලක්ෂණය මේ ඉර අන්ඩර්ස්කෝර් එකක් විදියට ඒ කියන්නේ පහලින් ලිව්වොත් වැරදි right ඒක හරියට මේ වගේ මැදින් ලියන්න ඕන font dash style text dash align හරි මේවා විභාගෙදි බලනවා CSS ලක්ෂණය ලියනවා නම් හරියට ඒක අදාළ ස්ථානයේ මේ dash එක යොදන්න ඕන හරි මේ dash එකේ ඉන්නේ වචන කීපයක් එනවා නම් විතරයි ඒක මතක තියාගන්න මේ මතක තියාගන්න කෙටි ක්‍රම වචන තුනක් එනවා නම් මේ වගේ dash තුනක් තියෙනවා එතකොට මෙන්න මේ CSS ලක්ෂණය භාවිතා කරන අවස්ථාව මොන වගේ දෙයකටද මේ CSS ලක්ෂණය භාවිතා කරන්නේ? ඒක තමයි මේ දෙවෙනි තීරුවේ තියෙන්නේ. මම මේක මේට වඩා CSS ලක්ෂණ තියෙන ස්ටයිල් මේ ෂීට් එකක් දාන්නම් ක්ලාස් එකට. එතකොට කලර් එකෙන් මොකද කරන්නේ? අකුරු වල වර්ණය වෙනස් කරන්න පුළුවන්. වෙබ් පිටුවක CSS ලක්ෂණයේ විදිහට කලර් කියන එක භාවිතා කරා නම් අකුරු වල වර්ණය වෙනස් කරගන්න පුළුවන්. සමහර විට මේ අකුරු තියෙන්නේ වෙබ් පිටුවේ වෙන්න පුළුවන් වගුවක වෙන්න පුළුවන් හෙඩින් එකක වෙන්න පුළුවන් හරි එතකොට අපි දැන් කරේ හෙඩින් එකක තියෙන අකුරු වල වර්ණය වෙනස් කරා ඒ නිසා තමයි ඒක h1 කියන ටැග් එක ඇතුළට දැම්මේ හරි මේ තියෙන font style කියන ලක්ෂණය ඒක යොදා ගන්නවා අකුරු ආනත කරන්න ඔය වර්ඩ් වල අපි පාවිච්චි කරන්නේ ඉටලික් කියලා ලක්ෂණයක් අකුරු ආනත කරන්න දකුණට පොඩ්ඩක් බර කරන්න අන්න ඒ වගේ ඉෆෙක්ට් එකක් අපි වෙබ් පිටුවේ ගන්න නම් මෙන්න මේ font style කියන CSS ලක්ෂණය යොදා ගන්න. ඒතර මේක යොදන්නේ කොහොමද? දැන් color කියන එක යොදලා colon symbol එක දාලා තමයි අදාළ අගේ යෙදුවේ. color red. දැන් අකුරු ආනත කරන්න ඕන. මෙන්න බලන්න. font style ඒක තමයි CSS ලක්ෂණය. CSS ලක්ෂණයට අදාළ අගේ italic. ඒක සම්බන්ධ කරන්නේ colon symbol එකෙන්. right? අපි මේක උදාහරණයකට කතා කරලා බලමු. ඒතර text align කියන එකෙන් පුළුවන් වෙබ් පිටුවක යම්කිසි ටෙක්ස්ට් එකක් ස්ථානගත කරන්න පිටුවේ මැදට පිටුවේ වම් පැත්තට පිටුවේ දකුණු පැත්තට අපි ඒකත් කරලා බලමු හැම ලක්ෂණයක්ම අපිට කරන්න වෙලා නැති හින්දා අපි කරන්නේ නැහැ ඔබට පුළුවන් ඇත්තටම මේක කම්පියුටරේ වගේම ස්මාර්ට්ෆෝන් එකෙනුත් මේවට තියෙනවා apps right HTML editors කියලා search කරලා බලන්න app විදියට මේව run කරලා බලන්න පුළුවන් හරි ওই විදියට මෙතන මම දාලා තියෙනවා CSS ලක්ෂණ ගණනාවක් ඒවට අදාළ භාවිතය සහ ඒක යොදන්නේ කොහොමද කියන එක. ඒකට මේ ක්‍රමේ මතක තියාගන්න මේක මේ උදාහරණ වලින් හැමතිස්සෙම CSS ලක්ෂණයක් ඒකට අදාළ අගයත් එක්ක සම්බන්ධ කරන්න colon symbol එක දාන්න ඕනේ. හරි? එතකොට විශේෂයෙන්ම මෙන්න මේ වගේ font size කියන CSS ලක්ෂණයක් ගත්තොත් right font size කියන්නේ අකුරු වල ප්‍රමාණය වෙනස් කරන්න මේක දාගන්නවා. 20px 20යි px මේ px කියන්නේ pixel පික්සල් කියන ඒකකය තමයි පරිගණකය තුල යම්කිසි වස්තුවක උස පළල මනින්න භාවිතා කරන ඒකකය. right? පින්තූරයක උස පළල මනින්නේ පරිගණකයක පික්සල් වලින්. right? උදාහරණයක් විදිහට පින්තූරයක් තියෙනවා මිලිමීටර් 10යි මිලිමීටර් 20ක් උස. right? එතකොට ෆොන්ට් එකේ සයිස් එක අපි මිලිමීටර් වලින් කතා කරන්නේ නැහැ. අපි කියන්නේ පික්සල් 20ක් කියලා සයිස් එක. right? එතකොට පේලිය අතර පරතරය ගන්න මේක 1.5 ඔය විදිහට යොදා ගන්න පුළුවන්. අපි මේකෙන් එක උදාහරණයක් ගමු. අපි බලමු මේ font style කියන CSS ලක්ෂණය භාවිතා කරලා අපිට පුළුවන් ද heading එකක තියෙන අකුරු ආනත කරගන්න. හරි. බලමු ඒක කොහොමද කරන්න කියලා.
මම කලින් උදාහරණයට යනවා. මේ උදාහරණේ මම heading 3 එක මම අයින් කරගන්නවා. අපිට වැඩිපුර ටෙක්ස්ට් આવොත් පැහැදිලි වෙන්නේ නැති නිසා. right? මම මෙන්න මෙතන h2 tag එකේ CSS ලක්ෂණය අයින් කරා. ඒතර මේක නැවත බලමු කොහොමද පේන්නේ කියලා. ඒතර මේ විදිහට තියෙනවා. එතකොට දෙවනි heading එකේ මෙන්න මේ A level 20යි 20 students කියන එකේ කිසිම CSS ලක්ෂණයක් ආදේශ වෙලා නැහැ. අපි දැන් කරන්න යන්නේ මේ A level 20යි 20 students කියන ඒ heading එක ආනත කරන්න යනවා. ඒ කියන්නේ italic ලක්ෂණය ආදේශ කරන්න යන්නේ, right? අපි බලමු ඒකට italic ලක්ෂණය කොහොමද ආදේශ කරන්න කියලා. මේකට යොදා ගන්න CSS ලක්ෂණය තමයි font style කියන්නේ. ඒක යොදන්න ඕන ක්‍රමය තමයි font style colon symbol එක italic. හරි. මේක ලියමු. ඊට කලින් විදියටම ඕන මෙන්න මේ style කියන keyword එක ඕන. style කියන keyword එක ඕන. ඒක අපි මෙතෙන්ට යොදන්න ඕන. කලින් යෙදුවේ මේ වගේ එකක් නේ. මම මේක පැහැදිලි වෙන්න ඕන නිසා නැවත ලියන්නම්. කලින් යෙදුවේ මේ වගේ color එක. දැන් මෙතෙන්ට දාන CSS ලක්ෂණය තමයි font dash style, right? font dash style. දැන් font style වලට අදාළ blue කියලා ලක්ෂණයක් නැහැ. මේක දාන්න ඕනේ. මේ තියෙන font style italic. italic කියන එක තමයි මෙතෙන්ට දාන්න. italic. italic. right? ඒතර මෙන්න අපි මෙතන යෙදුව CSS ලක්ෂණය නැවත බලන්න. ඉතින් තියෙන. ඒතර මේ පේලිගත හැඩ ගැන්වීමක් කරන්නේ. ඒක මේ ෆොන්ට් එකේ ස්ටයිල් එක වෙනස් වෙන්නේ h2 tag එකට විතරයි. h2 tag එකට විතරයි. මොකක්ද මෙතන යොදා ගන්න CSS ලක්ෂණය font style එක මොකක්ද? italic කියන එක. දැන් අපි මේක බලමු කොහොමද පේන්නේ කියලා. right මොන හරි ගැටලුවක් තියෙනවා බලන්න මොකක්ද මේ ගැටලුව save වෙන්නේ නැද්ද? right save වෙලා තිබුණේ නැහැ නේ. දැන් ඔබට පේනවා ඇති මේකේ A level 20යි 20 ආනත බං. පැහැදිලි මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න මයික් එක ඔන් කරලා අහන්න. ප්‍රශ්නයක් නැහැ මම පාඩම කරගෙන යන අතරේ වුණත් අහන්න. හරි? right. දැන් මට අවශ්‍යයි මේ උඩ තියෙන heading එකට red color heading කියන එකටත් sorry red නෙවෙයි මේක ඇත්තට මේ අකුරු වචන වලට ගැලපෙන එකක් නෙවෙයි තියෙන නිසා අපි පොඩ්ඩක් වෙනස් කරගමු නේ. blue color නෙවෙයි red නේ තියෙන්නේ. ඒක අපි red කරගමු. right. දැන් මේක මේ රතු පාටින් තියෙන මාතෘකාවේ මේ වර්ණයත් මෙහෙම්ම තියෙද්දි. හරි? මේ heading එකේ රතු පාට වර්ණයත් මෙහෙම්ම තියෙද්දි ඒ heading එක ආනත කරන්න ඕනේ. ඒ heading එකට අපිට italic කියන ලක්ෂණය දෙන්න ඕනේ. දැන් කෙනෙකුට හිතෙයි මේක අපිට මෙහෙම්ම තියෙද්දි ආයි පාරක් අරගෙන ආයි ලියන්න ඕනද කියලා නෑ. ඒ වුණොත් මේකේ ප්‍රශ්නයක් වෙනවා. අපිට පුළුවන් මේක මෙන්න මේ ලක්ෂණයත් එක්කම ඒ කියන්නේ color එකට අමතරව අර italic කියන ලක්ෂණයත් ආදේශ කරනවා. ඒතර මම මේකට යම්කිසි තවත් ලක්ෂණයක් ආදේශ කරනව නම් semicolon එකෙන් dot එකයි comma එකෙන් එක වෙන් කළා අදාළ CSS ලක්ෂණය colon ඒකට අදාළ අගය යොදන්න ඕන මේ විදිහට. right? ඔය විදිහට යොදන්න ඕන. දැන් මෙතෙන්ට අදාළ CSS ලක්ෂණය අපිට red color එකට අමතරව font style කියන ලක්ෂණය ඕන. එහෙනම් මම කරන්නේ මම මෙතන copy කරලා ගන්නවා මගේ පහසුවට මේක මෙතන දානවා. දැන් පේනවා ඇති මෙතන මෙන්න එක CSS ලක්ෂණයක් තියෙනවා. h1 tag එකට ආදේශ කළ color එක red. ඒක අකුරු වල වර්ණ රතු පාට වෙනවා. තව CSS ලක්ෂණයක් h1 tag එකටම යොදලා තියෙනවා. semicolon එක දාලා වෙන් කරාට පස්සේ ඒකේ තේරුම මේ h1 කියන tag එකට තමයි මේ සියලු CSS ලක්ෂණ ටික ආදේශ කරගන්න. දැන් ලක්ෂණ දෙකක් තියෙනවා. font style එකක් දාලා තියෙනවා italic කියලා. right? දැන් අපිට මේක save කරලා බලන්න පුළුවන්. දැන් රතු පාට වර්ණය ඇර මෙන්න මේ පේලිය අකුරු වල ආනතයත් ඇවිල්ලා තියෙනවා. italic ලක්ෂණයත් ආදේශ වෙලා තියෙනවා. පැහැදිලි? දැන් ඔබට ඕන නම් මේ වගේ ලක්ෂණ ඕනම ප්‍රමාණයක් මේකට ආදේශ කරන්න පුළුවන් semicolon එක දාලා. right? අපි බලමු අරකේ තියෙන තව CSS ලක්ෂණයක් ඕන මේකට දාලා. ඒක තවත් පැහැදිලි වෙයි. දැන් මේ මාතෘකාව තියෙන්නේ ඔබට පේනවා ඇති පිටුවේ වම් පැත්තේ තියෙන. right? පිටුවේ වම් පැත්තේ. මට මේ මාතෘකාව පිටුවේ මැදට ගන්න ඕනේ.
right පිටුවේ මැදට ගන්න ඕනේ යම් කිසි ටෙක්ස්ට් එකක් පිටුවේ මැදට ගන්න භාවිතා කරන CSS ලක්ෂණය තමයි මෙතන කියන්න බලන්න මොකද්ද ගන්නෙ එක්කෙනෙක් උත්තරයක් දෙන්න text align center අන්න හරි මෙතනින් ගන්නෙ මොකද්ද text align කියන එක මෙතනින් ගන්නවා text align කියන එක එහෙනම් අපි text align කියන එක මේකට යොදමු ඒකෙත් වචන දෙකක් තියෙන නිසා dash එක එනවා text align colon ඊට පස්සේ මේකට දාන්න ඕන මොකද්ද center නේ center right උන දෙවනි CSS ලක්ෂණයත් ඒකට යෙදුවා right පැහැදිලි ඇති නේ දෙවෙනි නේ sorry තුන්වෙනි එක මෙන්න පළවෙනි CSS ලක්ෂණය color එක red කරන්න මෙන්න දෙවෙනි CSS ලක්ෂණය font style එක italic කරන්න ඒ කියන්නේ මේ පේලිය italic කරන්න මෙන්න text align එක ඒ පේලිය පිටුවේ මැදට ගන්න දැන් අපි බලමු එහෙනම් මේකත් run කරලා මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට ලැබෙන්නේ right ඔබට පේනවා ඇති දැන් red color heading කියන එක පිටුවේ මැදට ආවා. ඉතින් මේ වගේ ඔබට ඕන තරම් CSS ලක්ෂණ භාවිතා කරන්න පුළුවන්. right මේකේ අපිට තව එකක් ඕනනම් බලමු. මම මේ නෝට් එක දානවා මේක ප්‍රැක්ටිකල් ටික කරලා බලන්න. මේ තව CSS ලක්ෂණයක් තියෙනවා. කල එකෙන් අපිට අකුරු වල වර්ණ ඕන එකක් වෙනස් කරන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ ලක්ෂණයක් ගන්න. ඔබට පේනවා ඇති මෙන්න මෙතන heading with border. ඇත්තටම මේ text එකක් වටේට border එකක් ගන්න ඕන. right? text එකක් වටේට මේ වගේ border එකක් අපිට ආදේශ කරගන්න ඕන නම් මාතෘකාව වටේට right අපි මෙහෙම හිතමු. මේ උදාහරණය A level 20 students කියන එක වටේට border එකක් දාගන්න ඕන. එතකොට අපි පාවිච්චි කරන්නේ ඒකට මෙන්න මේ වගේ border එකක් අපිට ගන්න. ඒකට යොදා ගන්න CSS ලක්ෂණය තමයි මෙන්න මේ border කියන එක. right? border colon මෙන්න මේක තමයි අගය 1px solid black මේක මේ විදිහටම යොදන්න ඕන මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඉස්සෙල්ලා මේක මේ විදිහටම යොදලා right මම මේක පහසුවට copy කරලා ගන්නවා 1px solid black කියන එක එහෙම මම මේක මෙතෙන්ට යොදනවා h2 tag එකට මේ ලක්ෂණයට අමතරව තව එකක් ඕන නම් semicolon එකක් දැම්ම අදාළ CSS ලක්ෂණය අපි මෙතෙන්ට ගියේ right මෙන්න border colon symbol එක මේක තමයි CSS ලක්ෂණය border කියන එක. ඒතර h2 tag එකට මේ වෙනකොට ලක්ෂණ දෙකක් තියෙනවා. CSS ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් font style මෙන්න අනිත් CSS ලක්ෂණය border. ඒකට දාපු අගය 1px solid black. ඒතර මේවා space තියෙනවා. right? space තියෙන්න ඕන. හරි අපි මේක run කරලා බලලා පොඩි වෙනස්කම් ටිකක් කරලා බලමු. දැන් බලන්න. දැක්කනේ? A level 20 students කියන එක වටේට බෝඩර් එකක් ආවා. A level 20 students කෙනෙක් වටේට බෝඩර් එකක් ආවා. දැන් අපි මේකේ පොඩ වෙනස්කම් ටිකක් කරලා බලමු. මේ 1px කියන එකේ මම 1 කියන එක වෙනස් කරනවා. මම 3px කරා. right 1 කියන එක 3 කරා. එතකොට මොකද්ද වෙන්නේ? එන්න බලන්න බෝඩර් එකේ thickness එක බෝඩර් එකේ ඝනකම වැඩි වුණා. right 3px අපි මේක ඕනනම් 10px කරොත් මීටත් වඩා වැඩි වෙනවා. right 10px කරොත් ඊටත් වඩා වැඩි. එකනේ right අපිට ඕනනම් පුළුවන් මේකේ දැන් මේ බෝඩර් එකේ වර්ණය කළු පාටයි ඒක ඉන්නේ මෙන්න මේ black කියන එකෙන් black කියන එකෙන් solid කියන එක අනිවාර්යෙන් තියෙනවා ඔබට වෙනස් කරන්න පුළුවන් මෙන්න මේකේ අගය right px කියන එක තියෙන්න ඕන මෙතන 1px කියන එක 2px 3px 10px විදිහට වෙනස් කරන්න පුළුවන් එතකොට බෝඩර් එකේ ඝනකම තමයි වෙනස් වෙන්නේ එතකොට solid කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන black කියන වර්ණය වෙනස් කරන්න පුළුවන් මම මේකට දෙනවා solid red කියලා solid red right බලමු දැන් කොහොමද කියලා එතකොට බෝඩර් එකේ වර්ණය රතු පාටට වෙනස් වුණා හරි එතකොට මේ කතා කරේ ඔන්න පේලිගත හැඩගැන්වීම යොදන විදිය පේලිගත හැඩගැන්වීම යොදන විදිය එතකොට මේක යොදන්න ඕන ක්‍රමය මම හිතන්නේ දැන් පැහැදිලි ඇති මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න ගැටලු තියෙනවා නම් අහන්න දැන් ගැටලු නැතත් කමන්නේ කමෙන්ට් සෙක්ෂන් එකට හරි දාන්න ඒ තමන්ට තියෙන ගැටලු ඒ තැන්වල දාන්න මම බලනවා ගිහිල්ලා ඒක පුළුවන් හැම වෙලාවකම මේ ඒක උත්තර දෙනවා මොකද WhatsApp වලට වඩා WhatsApp වල දැම්මොත් මග ඇරෙනවා ඒ නිසා අදාළ පාඩමට අදාළව කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න
right මොන හරි ගැටලු තියෙද මේ ටිකේ පේලිගත හැඩ ගැන්වීම කරන්න පුළුවන් නේද දැන් යොදන්න ඕන ක්‍රමය මතකයිනේ නැවත පොඩ්ඩක් මුලට ගිහලා බලමු පෙල්ලි මෙන්න මේ ටැග් සලකුණ ඒ කියන්නේ greater than less than symbols ඇතුලේ මේ සලකුණ තුල අදාළ යම් කිසි ටැග් එකක් style ඔය විදිහට යොදන්න පුළුවන් දැන් මේක සමහර විට මේක h1 වලට විතරක්ද යොදන්න කියන එක සමහර විට ගැටලුවක් ඇති අපිට මේක ඕනම ටැග් එකකට යොදන්න පුළුවන් ඕනම ටැග් එකකට යොදන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට අපිට ඕන නම් දැන් මම ඒකත් කරලා පෙන්නන්නම් දැන් මේ වෙබ් පේජ් එකේ මට පසුබිම් වර්ණය වෙනස් කරගන්න ඕන මේ වෙබ් පේජ් එකේ පසුබිම් වර්ණය මට වෙනස් කරන්න ඕන අපි පසුබිම් වර්ණය නැතුව වෙන එකක් ගමු අපි ගමු මේකේ h1 ටැග් එක නැතුව වෙන එකක් පැරග්‍රාෆ් එකක් පැරග්‍රාෆ් එකක අකුරු වල වෙනස් වර්ණය වෙනස් කරන්න ඕන නම් අපිට පුළුවන් p ටැග් එකක් පාවිච්චි කරන්න p ටැග් එක යෙදුව සාමාන්‍ය විදියට මේ විදියට මේ ටික තමයි පැරග්‍රාෆ් එක මම පැරග්‍රාෆ් එකක් විදියට නිකන් ටිකක් ටයිප් කරන්නේ right සාමාන්‍ය ටෙක්ස්ට් එකක් ඕන නිසා මම මේ ටයිප් කරන්නේ අපි දන්නවා පැරග්‍රාෆ් එකක් p ටැග් එක තුල තමයි අර්ථ දක්වන්නේ. ඒතකොට මේක පැරග්‍රාෆ් එකක්. ඒතකොට මේක අපේ වෙබ් පේජ් එක තුල පේන්නේ මේ විදිහට. මේක පැරග්‍රාෆ් එක. ඒක තමයි පැරග්‍රාෆ් එක. right? ඔය පැරග්‍රාෆ් එක ආවේ මෙතනින්. ඒතකොට p ටැග් එකක් තුල තමයි පැරග්‍රාෆ්. පැරග්‍රාෆ් ගණනාවක් ඕන නම් අපි p ටැග් ගණනාවක් මම මේකම කොපි කරලා ගන්නම් තව පැරග්‍රාෆ් එකක් බව පෙන්නන්න. right ඔන්න පැරග්‍රාෆ් දෙකක් තියෙනවා. ඒතකොට මේක පේන්නේ පැරග්‍රාෆ් දෙකක් විදිහට වෙබ් පේජ් එකේ. මේ පේන්නේ මේක එක පැරග්‍රාෆ් එකක් මේක අනිත් පැරග්‍රාෆ් එක. හරි මට ඕන පළවෙනි පැරග්‍රාෆ් එකේ වර්ණය රතු පාට කරලා දෙවෙනි පැරග්‍රාෆ් එකේ වර්ණය නිල් පාට කරන්න. එහෙනම් අර විදිහටම අපිට ෆොන්ට් වල වර්ණයක් නම් අකුරු වල වර්ණයක් නම් වෙනස් කරන්න යොදා ගන්න CSS ලක්ෂණය color කියන එක. color කියන එක යොදා ගන්න. එහෙනම් පළවෙනි පැරග්‍රාෆ් එකේ වර්ණය වෙනස් කරන්න අපි CSS පේලිගත හැඩ ගැන්වීම ක්‍රමය යොදමු style සමානයි පෙළිකමා තුල color colon red. එතකොට ඔන පළවෙනි පේලියේ වර්ණය පළවෙනි ඡේදයේ වර්ණය වෙනස් කරා. පළවෙනි ඡේදේ. right. මේක උනා බලමු. ඒතර පළවෙනි ඡේදේ විතරක් අපිට පේනවා ඇති පළවෙනි ඡේදේ විතරක් වර්ණය රතු පාට වුණා. අපිට දෙවෙනි ඡේදයේ වර්ණය නිල් පාට කරන්න ඕන නම් අපි දෙවෙනි ඡේදයටත් පේලිගත හැඩ ගැන්වීමක් යොදනවා. මේක කොපි කරලා මෙතන දාමු. එතකොට මෙතන රෙඩ් වෙනුවට අදාළ වර්ණය දෙමු. අපි වෙන වර්ණයක් මේ වෙබ් කලර්ස් කියලා වෙනම කලර් සෙට් එකක් තියෙනවා. අපිට ඕනම වර්ණයක් පාවිච්චි කරන්න බෑ. ලයින් කොළ පාටක් වෙන්න ඕන මට මතක විදිහට මේක. right ඒ වෙබ් කලර්ස් වෙනම තියෙනවා. ඒක ඔබ පොඩ්ඩක් බලන්න. මම දාන්නා වෙබ් කලර්ස් වලට අදාළ ස්ලයිඩ් එකක්. ඒවට අදාළ ඒ වර්ණ ඒ විදිහට යොදන්න ඕන. right දැන් බලමු අපි මේක මොන වගේද වෙනස් වෙන්නේ කියලා. ඒකනේ. එතකොට මේ CSS වලින් වෙනස් කරන්න පුළුවන් ඕනම ටැග් එකක්. right ඕනම ටැග් එක කියන්නේ අපිට මේ අදාළත්වයේ අනුව තමයි ටැග් එක දැන් අකුරු කියන ඒවා තියෙන්නේ අකුරු කියන ඒවා කොහෙද තියෙන්න පුළුවන්. right color කියන ලක්ෂණය ඒ තැන් වලට යොදන්න පුළුවන්. අකුරු තියෙන්න පුළුවන් ඡේදයක් තුල. අකුරු කියන ඒවා තියෙනවා හෙඩින් එකක් තුල. අකුරු තියෙන්න පුළුවන් වගුවක් තුල. ඒතකොට එහෙම හිතුවොත් අපිට color කියන CSS ලක්ෂණය අපිට යොදන්න පුළුවන් හෙඩින් ටැග් එක තුල යොදන්න පුළුවන් paragraph ටැග් එක තුල යොදන්න පුළුවන් table ටැග් එක තුල යොදන්න පුළුවන්. අපි හිතමු අපේ වෙබ් පිටුවේම සම්පූර්ණයෙන්ම අකුරු වල වර්ණය වෙනස් කරන්න ඕන නම් body tag එක තුල ඒ අකුරු වල වර්ණය වෙනස් කරන්න පුළුවන් CSS කෝඩ් එක ලියලා. හරි. එහෙනම් ඔන්න ඔක තමයි පේලිගත හැඩ ගැන්වීම ක්‍රමය. මම හිතන්නේ ගැටලුවක් නැතුව ඇතිනේ. right අපි යමු ඊළඟ එකට. විභාගෙදී නිතරම අහන්නේ කොටස එකකින් මේක සාමාන්‍යයෙන් ලේසි නිසා අහලා නැහැ. නමුත් ඔබ මේක දැනගෙන යන්න ඕන මේ ක්‍රම තුනම ඉගෙන ගන්නකොට. right මම මේ නෝට් එක දාන නිසා මේව ලියා ගන්න උත්සාහ කරන්න එපා. හරි. මේක ඉතාම වැදගත්. මේක හොඳට අහගන්න. අභ්‍යන්තර ප්‍රගමන රටාපත්‍ර. මේක මම ඉස්සෙල්ලා ප්‍රැක්ටිකලි නැත්නම් ප්‍රායෝගිකව අපි කරලා බලමු මේ මොකද්ද කරන්න කියන්නේ. මේ මොකද්ද මේකෙන් කියන්නේ කියන්නේ. මම ඒකට
හරි පොඩ්ඩක් උදාහරණයක් ගන්නකම් ඉන්න. right මේ වෙබ් පේජ් එක අපි බලමු මේක ඕපන් කරලා බලමු අපි කොහොමද පෙන්වන්නේ කියලා. මෙන්න අපේ පේජ් එක. ඒතර මේකේ රෙඩ් කලර් හෙඩින් බ්ලූ කලර් හෙඩින් කියන ඒවා මේ විදිහට සාමාන්‍ය අර අපි මුලින් ලියපු එක right. දැන් අපිට මේකේ වර්ණය වෙනස් කරන්න වෙන වෙනම ලිව්වනේ CSS කලින් එක තිබුණා නම් හරි හැබැයි නේ. right අපි කමන්නේ මේකම ලියලා ගමු. අපිට මේකට කලර් එක වෙනස් කරන්න ඕන නම් style අපි කරේ මේ inline පේලිගත නැත්නම් inline CSS වලදී අපි යදුව color red ওই විදිහට. හරි. එතකොට මේකම මේකටත් යොදලා ඒක ඔය වැඩි අතු පාට කරන්න පුළුවන්. හරි. එතකොට මේ h1 tag එකේ මෙන්න මේ කොටස CSS එක යොදලා තියෙනවා. දැන් එතකොට අපි මේ වෙබ් පේජ් එකේ පේනම මෙහෙම තිබිච්ච වෙනස් වෙනවා. දැන් හිතන්න ඔබට මේකේ මේ වගේ හෙඩින්ස් ගණනාවක් තියෙනවා. right. ඔබට තියෙනවා මේකේ හෙඩින්ස් ගණනාවක්. උදාහරණයක් විදියට මේක ඇත්තට මේ ප්‍රායෝගික යෙදීම මේ පෙන්වන්න හදන එක. එතකොට ඔබට පැහැදිලි වෙයි. right. මෙහෙම හිතමු. මේ වගේ හෙඩින්ස් ගණනාවක් තියෙනවා කියලා හිතමු. මම මේක කොපි කරලා ගන්න. right. මේ වගේ හෙඩින්ස් ගණනාවක් තිබුණොත් මේ හැම එකටම මේක ආදේශ කරන්න. දැන් බලන්න වෙබ් පේජ් එකට ගියාම මේ උඩ ටිකේ විතරයි අනිත් ටිකේ නැහැ. right. මේ හැම එකටම මේ රතු පාට කියන එක ආදේශ කරන්න ඕන. හරිද? දැන් මේක කරන්න නම් මොකද කරන්න වෙන්නේ? මෙන්න මේ ස්ටයිල් සමානයි color red කියන CSS ලක්ෂණය පේලිගත හැඩගැන්වීම මේ හැම එකම මොකද වෙන්නේ? මේ විදිහට යොදන්න වෙනවා. මේ හැම එකම යොදන්න වෙනවා. මේ විදිහට යොදලා තමයි අපිට ඒ වෙනස්කම කරන්න වෙන්නේ. කල්පනා කරලා බලන්න මේ වගේ h1 tag එක මේ වෙබ් පිටුව තුල මේකේ නම් h1 tag එකේ යෙදලා තියෙන ස්ථාන 8ක විතරයි. හැබැයි යම්කිසි වෙබ් පිටුවක් තුල මේ h1 කියන heading එක ස්ථාන ගණනාවක ස්ථාන 1000ක විතර තියෙන්න පුළුවන්. නැත්නම් ස්ථාන 5000ක විතර තිබුණොත් එහෙම. right h1 tag h1 කියන tag එකේ යෙදලා තියෙන ස්ථාන 1000ක විතර. එතකොට ඔබට මේ වැඩේ කරන්න පුළුවන්ද පහසුවෙන්? කරන්න පුළුවන්ද? කරන්න පුළුවන්ද මේ වැඩේ පහසුවෙන්? කියන්න බලන්න. මේකෙන් කරන්නේ right. මේක කරන්න පුළුවන්ද? තැන් 100ක විතර තිබුණොත් මේක කරන්න පුළුවන්ද? අමාරුයි. තැන් 1000ක තිබුණොත් හිතා ගන්නවත් බෑ. right. එහෙනම් මේ වැඩේ ඊටාම ලේසියෙන් කරන්න බෑ. මෙහෙම අපිට යොදන්න ඕනේ නැහැ. මේක යොදන්න ඕනේ නැහැ. මේ විදිහට යොදන්න ඕනේ. මම ඒ නිසා මකනවා. right. මේ විදිහට මහන්සි වෙලා දැන් h1 tag එක දැන් 100ක තියෙනවා නම් මේ 100ෙම මේක කරන්න අවශ්‍ය නැහැ. right. මම ඒ නිසා මේ ටික ඉවත් කරනවා දැන්. ඒ සියල්ල ඉවත් කරා. right. ඉවත් කරාට පස්සේ දැන් වෙබ් පිටුවේ අර කාලින් තිබිච්ච ස්වරූපෙම එනවා. හරි? ඔය විදිහට.
දැන් මේ හෙඩින් 6ෙම ඊටත් වැඩිනේ හෙඩින් 8ක් තියෙනවා. මේ හෙඩින් 8ෙම right මේ හෙඩින් 8ෙම වර්ණය අපිට පුළුවන් එක තැනකදී වෙනස් කරන්න. right ඒ කියන්නේ මේ වෙබ් පිටුව තුල H1 කියන හෙඩින් එක යෙදිලා තියෙන සියලුම ස්ථානවල right මේ වෙබ් පිටුව තුල H1 කියන වෙබ් පිටුව කියලා කියන්නේ මෙන්න මේ වෙබ් පේජ් එක right මේ වෙබ් පේජ් එක තුල මේ වගේ H1 කියන ටැග් එක යෙදිලා තියෙන සියලුම ස්ථානවල වර්ණය එක විට අපිට වෙනස් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙන්න මේ අභ්‍යන්තර හැඩගැන්වීම කියන ක්‍රමය. නැත්නම් අභ්‍යන්තර ප්‍රගමන රටාපත්‍ර කියන එක. මේ වෙනස් කිරීම අපිට එක තැනකදී ආදේශ කරන්න පුළුවන්. එක තැනකින්. අර ටැග් එකෙන් ටැග් එකට ලියන්න ඕනේ. හරි ලේසි වැඩේ. right මේක කොහේද කරන්නේ? මේක ඉතා විශේෂයි. මෙන්න මේක යොදන්නේ head කියන ටැග්ස් තුල. මේ වෙනස් කිරීම කරන්නේ head ටැග්ස් තුල. අපි මීට කලින් head tag එක භාවිතා කරලා තියෙනවා විශේෂයෙන්ම browser එකේ title bar එකේ display වෙන text එක title tag එක define කරන්නේ අර්ථ දක්වන්නේ head tag එක තුල. ඒතර head tag එක තුල title tag එකට අමතරව අපි style tag එක භාවිතා කළා right style කියන tag එක භාවිතා කළා මෙන්න මේ CSS ලක්ෂණයක් ආදේශ කරනවා. මේක යොදන්න ඕන ක්‍රමය තමයි මේ තියෙන්නේ right එතකොට මෙන්න මේ කෝඩ් එක head tag එක තුල යොදන්න ඕන. ආයි ඔබ මේ head කියන එක type කරන්න ඕනේ නැහැ. දැනටමත් head කියන tags තියෙනවා අපේ page එකේ. මේ දැනටමත් තියෙනවා. right? right මේකේ head කියන tag එක HTML එක type වෙලා නැහැ. මම ඒ ටික type කරලා ගන්නම්. මේ tags සියල්ල තියෙන්න ඕනේ. ඒව ගැන සැලකිලිමත් වෙන්න. right එතකොට දැනටමත් මෙන්න අපේ head tag එක තියෙනවා right head tag එක දැනටමත් තියෙනවා එතකොට මේක title tag එක දැනටත් යොදලා තියෙනවා head tag එක තුල අපි අමතරව මේ head tag එක තුල අමතරව style tag එක භාවිතා කරනවා මෙන්න මේ පොදු රටාවක් අර්ථ දක්වන්න වෙබ් පිටුවට අදාළ වෙන විදිහට වෙබ් පිටුවටම ගැලපෙන විදිහට යම්කිසි පොදුවේ රටාවක් ආදේශ කරනව නම් ඒ රටාව මේ ඩොට්ස් ටික දාන කොටස තුල අර්ථ දක්වන්න ඕන. right style tag එක මෙතන යොදාගන්න. ඒතර මෙතෙන්දි දැක්ක නේද style කියන වචනේ යෙදෙන්නේ tag එකක් විදියට. CSS වලදී style කියන tag එක විවිධ විදියට භාවිතා වෙනවා. මේ තව එක අවස්ථාවක්. right ඒතර මේක tag එකක් විදියට වැඩ කරන්නේ. right අතන inline වලදී මේක keyword එකක් විදියට තමයි මෙතන භාවිතා වුනේ. attribute එකක් විදියට. right දැන් අපිට අවශ්‍ය රටාව මෙන්න මේ style tag එක තුල අර්ථ දක්වන්න ඕනේ. ඒක තමයි මේ කියලා තියෙන්නේ. right style tag එක තුල. මේක ඇත්තටම මේ කොටස අත්‍යවශ්‍ය නැහැ. හැබැයි මේක ලියනවා නම් ඔබ හොඳයි. මෙහෙම තිබුණත් ඇති. right මෙහෙම තිබුණත් ඇති. මේක එක්තරා අවුරුද්දක පේපර් එකේ මෙන්න මේකට එක ලකුණක් අඩු කරා. මේක ලියලා නැත්නම්. මේකෙන් කියන්නේ ඇත්තටම දැන් අලුතෙන් එන web browsers සෑහෙන දියුණු තාක්ෂණයක් තියෙන්නේ. ඉස්සර web browsers වල ටෙක්නෝලොජි එක එච්චර දියුණු නෑ. ඉස්සර වෙබ් බ්‍රවුසර් එකට කියන්න ඕන වෙබ් පේජ් එකක් එනකොට මේ වෙබ් පේජ් එකේ මෙන්න CSS කියන CSS කියන ටෙක්නික් එක භාවිතා වෙනවා කියලා. ඒක බ්‍රවුසර් එකට කියන්න තමයි මෙන්න මේ කොටස යොදන්නේ. එතෙන්දී අඳුර ගන්නවා මේ කෝඩ් එක එනකොට බ්‍රවුසර් එක මේ වෙබ් පේජ් එකේ CSS කෝඩ් එකක් තියෙනවා කියලා. ඒක අඳුර ගන්න තමයි ඉස්සර මේක භාවිතා කරන්න ඕන. මේ කොටස ඉස්සර browsers තේරුම් ගන්නේ කියන්නේ CSS කෝඩ් එකක් තියෙනවද කියලා තේරුම් ගන්න මේකෙන්. දැන් එන browsers වල ටෙක්නොලොජි එක ඉතාමත් දියුණු. ඒ නිසා මේක යොදන්න අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඔබ මේකත් හුරු වෙලා යන එක හොඳයි. ඒ කියන්නේ මේක සමහර විට මාර්කින් ස්කීම් එකේ තියෙන්නත් පුළුවන් නැති වෙන්න පුළුවන්. මේක ලිව්වත් නැතත් කෝඩින් එක වැඩ කරනවා. සමහර විට මාර්කින් ස්කීම් එකේ මේක ඇතුළත් කරලා මේකට ලකුණක් දෙන්න පුළුවන්. ඒ නිසා මේක යොදන්න. ඒ කියන්නේ අපේ කෝඩ් එකෙත් ඒ නිසා ඒක දාමු. මෙතෙන්ට මෙන්න මේ කොටස right CSS කියන එක මේ විදිහට දාමු right හරි එතකොට මෙන්න මේ තුල තමයි දැන් අපි පොදු රටාව අර්ථ දක්වන්න යන්නේ මෙන්න CSS කොටස style tag එක මෙන්න style tag එක close කරගන්න. එතකොට මේක තුල තමයි අදාළ රටාව අර්ථ දක්වන්නේ හරි ලේසි. දැන් මේක බලමු කොහොමද කියන්නේ කියලා. මේ තියෙන්නේ
ටැග් එකේ නාමය ටැග් එකේ නම යොදන්න ඕන මෙතෙන්ට. අන්න සංගල වරහන් මෙතන තියෙනවා. සංගල වරහන් තුල CSS ලක්ෂණය කෝලන් සිම්බල් එක ඒ CSS ලක්ෂණයට අදාළ අගය යොදන්න ඕන. අර කලින් විදියම තමයි. හැබැයි මේකේ පෙරලිගමා නැහැ. අපි මේකට යොදමු අර කලර් කියන එක. එහෙනම් කලර් කියන එක වෙනස් කරන්න ඕනේ මේ H1 tags වල. H1 tags තියෙනවා 8ක්. H1 tag 8ේම කලර් කියන එක වෙනස් කරන්න ඕනේ. එහෙනම් මෙතන ලියනවා H1 tag එකේ කලර් එක වෙනස් කරන්න කියලා ලියන ක්‍රමය තමයි සංගල වරහන් තුල color colon red. right දැන් මේක නැවත ගිහලා බලන්න. මේකත් එක්ක tag එකේ නාමය H1 සංගල වරහන් තුල CSS ලක්ෂණය color ලක්ෂණයේ අගය red. එතන H1 කියන tag එක CSS ලක්ෂණයේ color එකට අදාළ අගය red. බලන්න මේක අපි එක තැනක විතරයි අර්ථ දැක්ුවේ. H1 කියන tag එකේ color කියන ලක්ෂණය වෙනස් කරන්න කියලා ලියුවේ එක තැනක විතරයි. එතකොට මොකද වෙන්නේ? මේ හැම තැනකම වර්ණය වෙනස් වෙනවා. මේක රන් කරලා බලමු දැන්. H1 tag එකේ යෙදිච්ච H1 කියන tag එක යෙදිලා තියෙන ස්ථාන 8ේම වර්ණය එක විට වෙනස් වුණා. H1 කියන tag එක යෙදිලා තියෙන ස්ථාන 8ේම වර්ණය වෙනස් වුණා. දැන් අපිට හරි ලේසි. දැන් අපිට මේ H1 කියන tag 8ේම වර්ණය එකපාරට නිල් පාටට වෙනස් කරන්න ඕන කියලා හිතමු. right? නිල් පාටට වෙනස් කරන්න ඕන නම් අපි එක තැනයි වෙනස් කරන්නේ. මෙන්න මෙතන color red කියලා දාන්න. හරි සිම්පල්. right? මෙතන red තිබුණේ නේ. අපි වෙනස් කරමු වෙන පාටක්. අපි දාමු lime color එක. lime කියන color එක දුන්නා. දැන් බලමු. එක නේද වෙනස් වුණා. එක විට සියල්ලම වෙනස් වෙනවා. වෙබ් පේජ් එක තුල H1 tags තිබුණේ ස්ථාන 1000කද ඒ 1000ෙම වර්ණය වෙනස් වෙනවා. අපි හිතමු අපිට මේ H1 යටතේ තියෙන මාතෘකා 8ටම අර ෆොන්ට් ස්ටයිල් එක ඉටලික් කරන්න ඕන. අකුරු ආනත කරන්න ඕන. ඔය හෙඩින් 8ේම. එහෙනම් කලින් අවස්ථාවේ පේලිගත ක්‍රමේදී අපිට ස්ථාන 8ක වෙනස් කරන්න වෙනවා තිබුණා නම් මේකෙදී අපිට එක තැනක විතරයි මෙන්න මේ පොදුවේ මේ රටාව ආදේශ කරපු තැනට ඇවිල්ලා head tags තුල අපි ලියනවා මෙතන තව ලක්ෂණයක් දානවා නම් semicolon එක දාලා ඒකට යොදාගන්නේ font dash style colon මෙතන දාන italic නේ italic right italic ඊපස්සේ මේක පෙරලිකමා දාන්නේ නැහැ right මේ මතක තියාගන්න විභාගයේ ලකුණු අඩු කරනවා මේකේ වැරදිලවත් කවුරු හරි මෙන්න මේ පෙරලිකමා දැම්මොත් මේවට ලකුණු නැහැ right පේලිගත එකේදී විතරයි පෙරලිකමා දාන්නේ මේකේ පෙරලිකමා යොදන්නේ නැහැ ඒක පැහැදිලි මතක තියාගන්න right අපි එහෙනම් මේක දැන් සමහර අය අහනවා මෙහෙම දැම්මොත් මේ අවසානට සෙමිකෝලන් එකක් දැම්මොත් ප්‍රශ්නයක් නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ සෙමිකෝලන් එකක් දැම්මම ප්‍රශ්නයක් නැහැ සෙමිකෝලන් එක අනිවාර්යයෙන්ම දාන්න ඕන CSS ලක්ෂණ ගණනාවක් මෙහෙම සම්බන්ධ කරනවා නම් right ඔබට කැමති නම් එක CSS ලක්ෂණයක් දාලත් අගට මේක යොදන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම තිබුණත් හරි. මේ වගේ තිබුණොත් මේකේ අගට සෙමිකෝලන් එක තියෙන ප්‍රශ්නයක් නැහැ. හරි. හරි දැන් මේකේ CSS ලක්ෂණ දෙකක් තියෙනවා. බලමු. H1 tag එකට මම CSS ලක්ෂණ දෙකක් ආදේශ කරලා තිනවා. වර්ණය වෙනස් කරන්න lime කියන වර්ණයට font style එක italic කරන්න. එතකොට මේක අභ්‍යන්තර හැඩ ගැන්වීම යටතේ එක ස්ථානයක මේක අර්ථ දක්වලා තියෙනවා. මෙතන තමයි පොදුවේ රටාව අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට මේ body tag එක තුල තියෙන නැත්නම් වෙබ් පිටුවේ තියෙන H1 tag සියල්ලෙම වර්ණය මොකද වෙන්නේ? එක විට වෙනස් කරන්න පුළුවන්. අපි බලමු. දැක්ක නේද? italic වුණා. right? මට ඕන මේ මාතෘකා 8ටම පොදුවේ border එකක් දාන්න. එhmenan ඒකත් කරන්න පුළුවන්. අපිට එහෙනම් මේක විදිහට දාන්න බලන්න. ඉතින් විභාගෙදී මේක සමහර විට මෙන්න මෙහෙම එවි. ඔබ බය වෙන්න එපා. මේකත් හරි. මේ විදිහට අපිට ලියන්න පුළුවන්. මම නිසා ටිකක් වෙනස් කරලා මේ පාර එක ලියන්න. right? මේ විදිහට. මේකට දෙන්න ඕනේ border. right? border 1px solid
solid අපි red කරමු solid red ඔය විදිහට මේක තනි පේලියක් නැතුව මෙහෙම එන්නත් පුළුවන් right ඒතකොට CSS ලක්ෂණ ගණනාවක් આવොත් එහෙම මෙහෙම ලියන්න හැබැයි මතක තියාගන්න ගොඩක් වෙලාවට පේපර් එකේ මේක ඔබට එන්නේ ස්ට්‍රක්චර්ඩ් එකක් විදිහට ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් විදිහට ඒක ව්‍යුහගත රචනා ප්‍රශ්නයකදී ඔබට යම් කිසි ස්පේස් එකක් ඉඩක් දීලා තියෙනවා මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න එතකොට ඒ ඉඩ තුල ඔබ මෙහෙම පේලි කඩලා ලියන්න ගියොත් ඉඩ මදි වෙන්න පුළුවන්. නමුත් මේ ක්‍රමෙත් හරි. රයිට්? මේ ක්‍රමෙත් හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. උනම් මේක රන් කරලා බලමු දැන්. දැකනේ බෝඩර් එක එනවා. රයිට්? මේ හැම එකටම බෝඩර් එක එනවා. එතකොට දැන් අපිට CSS ලක්ෂණ ගණනාවක් ලියනවා නම් මේක පැහැදිලි තමයි ක්‍රමය. හැබැයි ඔබට දැන් පහුගිය අවුරුදු වල අපි විභාග නැත්නම් පේපර් එකේ දැක්කට පස්සේ ඔබට පොඩ්ඩක් පුළුවන් නම් බලන්න ඒ තියෙන ඉඩේ හැටියට මෙහෙම පේලි වශයෙන් ලියන්න බෑ. ඒක ටිකක් දිග කොටුවක් විදියට එන්නේ. ඒ වගේ වෙලාවට අනිවාර්යයෙන්ම තනි පේලියක් විදියට මෙහෙම ලියලා ගන්න. හරි? තනි පේලියක් විදියට ලියන ගන්න නැත්නම් ඔබට ඉඩ වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි? ඉතින් ඕක තමයි පේලිගත හැඩ ගැන්වීමට අමතරව අභ්‍යන්තර හැඩ ගැන්වීම කියන එක. මේකට ඕන තරම් ඔබට ලියන්න පුළුවන්. අපි තව එකක් ඕනනම් ලියමු මේකට මම යොදන්නම් background color කියලා එකක් තියෙනවා background color පසුබිම් වර්ණය ඕනම heading එකක පසුබිම් වර්ණය අපිට ආදේශ කරන්න පුළුවන් background color කියන එකේ right එතකොට මෙන්න h1 tag එක ඉදිරිය යොදලා තියෙනවා right මේක රන් කරලා බලමු එතනේ එතකොට හැම heading එකකම background color එක මේ විදිහට වෙනස් වෙනවා. right අපිට දැන් මෙහෙම ප්‍රශ්නයක් ආවා. දැන් මේක heading වලින් කීපයක් අන්තිම heading 4 H2. right අපි හිතමු මේව H2. පහ නේ 9ක් තිබිලා තියෙනවා නේ. right අන්තිම heading 5 H2 කියලා හිතමු. එහෙම වුණොත් දැන් මොකද වෙන්නේ? දැන් මේ වෙබ් පේජ් එකේ මේ heading 9 මොන විදියට වෙනස් වෙයිද? උත්තර දෙන්න බලන්න කවුරු හරි. නින්ද ගිහිල්ලත් දන්නේ නැහැ නේ කට්ටියට. right. උත්තර දෙන්න බලන්න. heading ටික කොහොමද පෙන්නන්නේ? heading ටික කොහොමද පෙන්නන්නේ? කවුරු හරි උත්තර දෙන්න. H2 ඒව කළුවා. ඕ අන්න හරි H2 සියල්ල මොකද වෙන්නේ ඇයි එහෙම අපි වෙනස් කරන්න කියලා ඕ ස්ටයිල් ටැග් එක තුල කියලා තියෙන්නේ රයිට් ස්ටයිල් ටැග් එක තුල H1 වලට විතරයි මේ වෙනස්කම කරන්න කියලා තියෙන්නේ H1 වලට විතරයි මේක වෙනස් කරන්න කියලා තියෙන්නේ අපිට H2 වලටත් මේකම කරන්න කියනවා නම් ක්‍රම දෙකක් තියෙනවා රයිට් ක්‍රම දෙකක් තියෙනවා එක ක්‍රමයක් තමයි normal method එක අනිත් එක තමයි group selector කියලා ක්‍රමයක් තියෙනවා right ගිය පාර විභාගෙදී ඇහුවේ group selector කියන ක්‍රමය භාවිතා කළා මම මේ ක්‍රම දෙක පැහැදිලිව කියන්නම් හරි මම සාමාන්‍ය ක්‍රමය යොදා ගන්නවා දැන් ඔබට H2 වලට නම් මේක භාවිතා කරන්න තියෙන්නේ H2 වලට නම් භාවිතා කරන්න මම අර අමතර ලක්ෂණ ටික පොඩ්ඩක් ඉවත් කරන්නම් කෝඩින් එක පැහැදිලි වෙන්න ඕන නිසා නැත්නම් ඔබට ටිකක් පාට තේරුම් ගන්න බැරි වෙයි right එතකොට මම මේක සාමාන්‍ය ලයින් කලර් එකට විතරක් ගත්තා එතකොට පෙන්වන්නේ මේ විදිහට හරි දැන් මට ඕන මෙන්න මේ අවසාන heading පහටත් මේ වර්ණයම දාගන්න right එතකොට ඔබට කරන්න වෙන්නේ මොකක්ද මේ වගේම එකක් ආයෙ H2 වලටත් ලියන්න ඕන මෙතන මාරු කරනවා H2 කියලා right H2 කියලා මොකද H1 වලට වෙනම H2 වලට වෙනම ලයින් කලර් එක දාන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒකත් ඒ පාට වෙනස් වෙනවා. අපිට ඕනම් දැන් මේකෙදි පුළුවන් H2 වලට වෙනම කලර් එකක් දෙන්න. මේකට ලයින් නැතුව මේකට දෙන්න පුළුවන් red. ඔය විදිහට. right? H1 වල වර්ණය ලයින් කොළ පාට H2 වල red. right? එහෙම වුණොත් බලන්න. හරි? right? ඔය තමයි සාමාන්‍ය ක්‍රමය. දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ H1 වලට රතු පාට කරන්න උනොත් මොකද කරන්නේ? මෙතන ලයින් වෙනකොට රෙඩ් දාන්න පුළුවන්.
ඔක තමයි සාමාන්‍ය ක්‍රමය. right? ඔක තමයි සාමාන්‍ය ක්‍රමය. එතකොට H1 වල වර්ණෙත් රතු පාට වෙනවා, H2 වලත් රතු පාට වෙනවා. හරි. දැන් ඔන්න විශේෂ ක්‍රමය කියලා දෙනවා. group selector ක්‍රමය. right? group selector ක්‍රමය. මෙහෙම ලියන්න ඕනේ නැහැ. ඔබට තිබුණොත් අපි හිතන්න දැන් මේකේ මම වෙනස් කරන්නම් මේ අන්තිම දෙක H3 විදියට. පැහැදිලි වෙන්න ඕන නිසා මම මේකත් දාන්නේ. H3 විදියට දාමු. එතකොට මේක H3 වලදී එතකොට අවසාන ටික ඒත් වෙනස්. මොකද ඒකට මොකක් රටාවක් දාන්න නැහැ. අපි H3 වලටත් රෙඩ් එක දාන්න ඕන නම් අපි ආයෙ කරන්නේ මේ වගේම H3 ටැග් එක වෙනම ඩිෆයින් කරනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය, right? H3. මේ group selector ක්‍රමය note එකේ නැති වෙයි. හරි කමක් නැහැ. මම ඒකට note එක දාන්නම්. ඒතර බලන්න H1 වලට වෙනම CSS ලක්ෂණයක් දාලා තියෙන red. මේක මතක තියාගන්න මේක අභ්‍යන්තර හැඩගැන්වීම. right? අභ්‍යන්තර හැඩගැන්වීම තියෙන්නේ head tag එක තුල. head tag එක තුල තමයි මේ කොටස තියෙන්නේ. right? H2 වලට red, H3 වලට red. දැන් දැක්ක නේද? ඔය headings වර්ග තුනේම මෙන්න H1 tag එක රතු පාටයි, මෙන්න H2 tag එක රතු පාටයි, මෙන්න H3 tag එක රතු පාටයි. පැහැදිලි? දැන් ඔන්න විශේෂ ක්‍රමයට යනවා. දැන් මේ වගේ ඇත්තටම පේලි තුනක් ලියන්න ඕනේ නැහැ. මේ H1, H2, H3 tag වල වර්ණය රතු පාට කරන්න මේ වගේ පේලි තුනක් ලියන්න ඕනේ නැහැ. එක පේලින් වැඩේ කරන්න පුළුවන්. ඒකට අපි කියනවා group selector ක්‍රමය. right? මේ ඕනේ නැහැ. right? අපිට එකපාරට ලියන්න පුළුවන්. එකම ලක්ෂණ ටික නම් tags කීපයකට යොදා ගන්න. එකම ලක්ෂණ ටික නම් H1, H2, H3 tags තුනටම යොදා ගන්න red කියන color එක. එහෙමනම් අපිට පුළුවන් group selector කියන ක්‍රමේදී මේ tags ටික කමා වලින් වෙන් කරන්න පුළුවන්. H1, H2, H3. පැහැදිලිද? right. ඔන්න tags තුනේම වර්ණය අපිට group selector ක්‍රමේදී එක පේලියකින් වෙනස් කරන්න පුළුවන්. මේ ප්‍රතිඵලයම තමයි. නේද? මේක උනං ෂුවර් නැද්ද කියලා චෙක් කරගන්න බලන්න. මේක වෙනස් කරලා බලමු. ඕක වෙනවද කියලා. right. දැකනේ? ඉතින් ඕක තමයි අභ්‍යන්තර ප්‍රගමන රටාපත්‍ර ක්‍රමය. right? අභ්‍යන්තර ප්‍රගමන රටාපත්‍ර ක්‍රමය කියලා කියන්නේ ඕක. right? එතකොට මම හිතන්නේ මේක පැහැදිලි ඇති. මම මේකෙන් ප්‍රශ්න කීපයක් තියෙනවා ඇතුළත් කළා මේකේ. හරි. ඉතින් ඒ ටික කරලා බලන්න. මම හිතන්නේ අද පාඩමේ ගැටලුවක් නැතුව ඇති. මේකේ තව කොටසක් ඉතුරු වෙලා තියෙනවා. බාහිර ප්‍රගමන රටාපත්‍ර ක්‍රමය අපි ඔක්කොම එක පාඩ කරොත් සමහර විට ඔබට අය කියන්නේ සංකීර්ණ වෙන්න පුළුවන්. ඒ නිසා මේකේ ප්‍රශ්න මම දාන්නම් ප්‍රශ්න ගණනාවක්. ඒ ප්‍රශ්න ටික කළා අපි ඊළඟ දවසේ ඉතුරු ටික සාකච්ඡා කරමු. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. ගැටලු තියෙද?